CSChem රසායන විද්‍යා වීඩියෝ මාලාවේ අපි විද්‍යුත් රසායන යටතේ පළවෙනි වීඩියෝ පුතේ මේ වන විට ඔයාලට ප්‍රකාශ කළ ඉවරයි. ඒකදී අපි විද්‍යුත් රසායනික කෝෂ ඉලෙක්ට්‍රෝන විභවය සහ ද්‍රාවණයක සන්නායකතාවය සාකච්ඡා කරා. මේක ඊළඟ දෙවන වීඩියෝත් අපි සම්බන්ධ වෙන්නේ විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ. පුතේ විද්‍යුත් රසායනික කෝෂෙ මොකද උනේ? පරිපථය තුළ නැත්නම් බාහිර පරිපථයට පද්ධතිය විසින් රසායන විපර්යාසය පදනම් කරගෙන විදුලි ධාරාවක් ලබා දෙනවා. මේක අනිත් පැත්ත විරුද්ධ කතන්දරේ. මොකද බාහිර පරිපථයෙන් ලබා දෙන විද්‍යුත් ධාරාවක් හේතුවෙන් පද්ධතිය තුල රසායනික ප්‍රතික්‍රියාවක් කරන අපි කියන විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය කියලා අපි හඳුන්වනවා. ඒතර විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය සඳහා විද්‍යුත් විච්ඡේදයක් භාවිතා වෙනවා. අනිවාර්යයෙන්ම ද්‍රාවණයක් භාවිතා කරනවා. ද්‍රාවණය හරහා තමයි පුතේ විදුලිය ගමන් කරන්නේ. right. දැන් විද්‍යුත් විච්ඡේදයේ පුතේ මූලික වශයෙන් පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. විශාල වශයෙන් ගමු. මෙතන විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණය. ඉලෙක්ට්‍රෝන දෙකක් පාවිච්චි කරනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක පුතේ වැදගත්. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝන වෙන්න පුළුවන් සක්‍රීය. නිෂ්ක්‍රීය කියන්නේ ප්ලැටිනම් කාබන් වගේ රසායනික වශයෙන් ප්‍රතික්‍රියාශීලී නොවන ඉලෙක්ට්‍රෝන. සක්‍රීය ඉලෙක්ට්‍රෝන රසායනික වශයෙන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කොපර් සින්ක් වගේ ඉලෙක්ට්‍රෝන. එතකොට මේ ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථ සම්බන්ධ කරනවා. වැදගත් පුතේ. බාහිර පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝනය කැතෝඩය. බාහිර පරිපථයේ ධන අග්‍රයට සම්බන්ධ වෙන ඇනෝඩය ධන අග්‍රයට, කැතෝඩය ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. එහෙනම් පුතේ විද්‍යුත් විච්ඡේදනයට අදාළ මේ ඇටයෝඩ කියන පුතේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා. විද්‍යුත් අයිස්ස කතා කරන්නේ පුතේ විද්‍යුත් රසායන කෝෂ. මේක විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. ඒතකොට මේකේ බාහිර පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය, ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. පුතේ මේ බාහිර පරිපථයේ අග්‍ර දෙක මාරු කරොත් මෙයා ඇනෝඩය කැතෝඩය මේකෙත් මාරු වෙනවා. අපි පැහැදිලි කරා. අපිට සරල උදාහරණයක් ගමු. ජලය තුලින් විද්‍යුත් විච්ඡේදනයේ ජලය ගමු සාකච්ඡා කරමු. right. අපි මේ විදිහට සකස් කර තියාගමු. ඇනෝඩය සහ කැතෝඩය විදිහට. අපි මේක ජලය දාලා තියෙනවා. අපි මෙතන නිෂ්ක්‍රීය කූර්දයක් පාවිච්චි කරමු. right. පාවිච්චි කරලා අපි දැන් මොන විද්‍යුත් විච්ඡේදනය කරන්න යන්නේ ප්ලැටිනම් පූරකයක් පාවිච්චි කරලා. එතකොට පුතේ ජලය තුල මොනවද ඉන්නේ? අයන H2O ප්‍රධාන වශයෙන් H2O එක සංඝටකයක්. අයනයක් විදිහට H+ ඉන්නවා. අය OH- ඉන්නවා. එතන එක වැඩි කිරීම 10ක 7ක්. ඉතාමත්ම කුඩා අයන සාන්ද්‍රයක් තමයි මේකේ තියෙන්නේ. එතන අයන සාන්ද්‍රය ඉතා කුඩා නිසා පුතේ මේ තුලින් විදුලිය කියන්නේ බාහිර සාමාන්‍ය විදුලි ගාමක බලයක් විභවාන්තරයක් දීලා මේ තුලින් විදුලි ධාරාව යවන්න අමාරුයි. ඒක විදුලි විච්ඡේදනය කරන්න අමාරුයි. ඒ නිසා මොකද මේ මාධ්‍ය සල්ෆියුරික් වගේ නැත්නම් H+ ලබා දෙන්න පුළුවන්. අපි H2SO ක දැම්මා කියලා. නැත්නම් HCl H+ ලබා දෙන්න පුළුවන් ප්‍රබලයක් දානවා. එතන මොකද මේ මාධ්‍ය H+ සාන්ද්‍රය වැඩි වෙනවා. එහෙනම් අපිට ඉහළ H+ සාන්ද්‍රණය සහ ඉහළ H2O සාන්ද්‍රණය එන සාන්ද්‍රණයේ වැඩි සංඝටක දෙක පුතේ H+ සහ H2O. මොකද H+ වල සාන්ද්‍රණය වැඩි කරන්න තමයි පුතේම සල්ෆියුරික් දෙන්නේ. හරි. දැන් අපි බලනවා මොකද්ද වෙන්නේ කියන එක. එතන හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන විභවය. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. එතන හයිඩ්‍රජන් පුතේ ගත්තොත් එහෙම එතන කැතෝඩයේදී පුතේ ඔක්සි කැතෝඩයේදී ඔක්සි හරණයක් වෙනවා. කැතෝඩයේදී ඔක්සි හරණයක් වෙනවා. දෙකක් H+ ඉලෙක්ට්‍රෝන දෙකක් අතරේ H2 බවට පත් වෙනවා. H2 බවට පත් වෙනවා. එහෙනම් පුතේ H+ ඔක්සිජන් H+ තියෙන එකම ඔප්ෂන් එක පුතේ ඔක්සි හරණය වෙන එකනේ. එහෙම නැත්නම් ඊළඟ ජලයේ පුතේ ඔක්සිකරණය. ජලය මොකද වෙන්නේ? ඔක්සිකරණය. H2O ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් වෙනවා. ජලය ඔක්සිකරණයක් වෙනවා. ජලය ඔක්සිකරණයක් වෙලා පුතේ. පැහැදිලිද? එහෙනම් O2 ලබා දෙන්න ඕනේ ඔක්සිකරණයේ ප්‍රතිඵලයක්. එහෙනම් ජලය ඔක්සිකරණයක් වෙනවා. O2 ලබා දීමක් වෙනවා. හරිනේ? O2 දන්න දෙකක් H+. හතරක් H+ හතරක් H+. හතරක් තියෙනොත් මේක දෙකක් වෙනවා. හරිනේ? මෙන්න පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව අපිට විදිහු ඇනෝඩයේ පුතේ වෙන ප්‍රතික්‍රියාව ජලය හතරක් E හතරක් H+ ඔය ජලයේ සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. එහෙනම් පුතේ සමස්ත ක්‍රියාවලියකට අපි මේක එක් කරන්නේ. සමස්ත ක්‍රියාවලියකට පුතේ අපි මෙයා දෙකෙන් වැඩි කරලා ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා හතරක් H+ හතරක් H+ කැපිලා යනවා. එතකොට දෙකක් H2O
දෙකක් H2 ධන O2. මෙන්න මේක තමයි සමස්ත ක්‍රියාවලිය. සමස්ත ක්‍රියාවලිය. ඒ කියන්නේ ජලය නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරලා විද්‍යුත් විච්ඡේදයකට ලක් කරොත් සමස්ත ක්‍රියාවලිය වෙන්නේ ජලය H2 සහ O2 බවට පත් වෙනවා. එහෙනම් පුතේ H2 නිදහස් වුනේ කොහෙදද? කැතෝඩිය ආසන්න. එන කැතෝඩිය ආසන්නේ පුතේ H2 නිදහස් වෙනවා. O2 නිදහස් වුනේ ඇනෝඩිය ආසන්න. ඒතකොට ඇනෝඩිය ආසන්නේ පුතේ O2 නිදහස් වෙනවා. right. මේක පුතේ තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. විභාගෙන් මේක අහලා තියෙනවා. දැන් අපේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මේක තමයි පුතේ විද්‍යුත් විච්ඡේදන අදාළ සමීකරණ. ඒතර මෙන්න මේ සමීකරණ තමයි අපි මේක හිතන්න ඕනේ. මේක අහනවා මේ අම්ලීය සාන්ද්‍රණය වැඩි කිරීම හෝ අඩු කිරීම විද්‍යුත් විච්ඡේදය අදාළ ප්‍රතික්‍රියාවට සමස්ත ප්‍රතික්‍රියාවට බලපෑමක් ඇති කරයි. නෑනේ පුතේ. මේ සමස්ත ප්‍රතික්‍රියාව තුල H ප්‍රශ්නයනේ. දැන් සමස්ත ප්‍රතික්‍රියාවට පුතේ අම්ලීය සාන්ද්‍රණයේ බලපෑමක් වෙන්නේ නෑ. හරිද? පුතේ අපි දැන් ඉස්සෙල්ලා හුවනේ විද්‍යුත් රසායනික කෝෂවල විද්‍යුත්ගාමක බලය. ඒ වගේම විද්‍යුත් විච්ඡේදන කෝෂවලත් පුතේ විද්‍යුත්ගාමක බලය හොයාගන්න පුළුවන්. පුතේ මෙයාගේ ජලයේ ඔක්සිහරණ විභවය. ජලයේ ඔක්සිහරණයට අදාළ විභවය තියෙන පුතේ ධන 1.23 කියලා. හයිඩ්‍රජන් ගන්නවා පුතේ බිඳුවයි කියලා. එහෙමනම් පුතේ අපි සාමාන්‍ය විදිහට කොහොමද E සෙල් හොයාගන්නේ? සාමාන්‍ය වෙන්නේ මොකද? E කැතෝඩ් පින E ඇනෝඩ්. එතකොට කැතෝඩේ වෙන්නේ පුතේ හයිඩ්‍රජන් බිඳුවයි. එතකොට ඍණ 1.23. එහෙනම් පුතේ මෙයාගේ විද්‍යුත්ගාමක බලය 1.23 වෙනවා. දැන් විද්‍යුත් විච්ඡේදන කෝෂය ආගියවිලා ඍණ 1.23 මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. එහෙනම් පැහැදිලි පුතේ විද්‍යුත් විච්ඡේදන කෝෂයේ පුතේ විද්‍යුත්ගාමක බලය පුතේ ඍණ ආගයක් එන්නේ. මේ ඍණ ආගයක් කියනවාගේ අදහස් වෙන්නේ මොකද පුතේ? මේ බාහිර පරිපථයෙන් අපි සම්බන්ධ කරන කෝෂයේ විද්‍යුත්ගාමක බලය 1.23 නේ. විද්‍යුත්ගාමක බලය 1.23 වෙන කෝෂයක් බාහිර පරිපථයෙන් සම්බන්ධ කරලා තමයි පුතේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව සහිත විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරලා කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය. ජලයේ විද්‍යුත් විච්ඡේදන වගේ තමයි. ජලීය ද්‍රාවණයක් තියෙනවා. දැන් පුතේ කොපර් සල්ෆේට් තියෙනවා. නිෂ්ක්‍රීය කූරු දැක්ලස් මම ප්ලැටිනම් කූරු දැක් ගන්නවා. ඒතර බාහිර පරිපථයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන ප්ලැටිනම් කූර අපි කියන කැතෝඩය කියලා. බාහිර පරිපථයේ ධනාග්‍රයට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය නැත්නම් ප්ලැටිනම් කූර අපි කියන ඇනෝඩය කියලා. දැන් නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් කූර ඔක්සිකරණ මොකක්වත් වෙන්නේ නැහැ. විපර්යාසය භාජනය වෙන්නේ නැහැ. බලමු කොපර් සල්ෆේට් ඉන්න අය කවුද කියලා. කොපර් සල්ෆේට් වලින් කොපර් ධන දෙක ලැබෙනවා. සල්ෆේට් SO4 2- ලැබෙනවා. ජලයේ තියෙනවා. ඉතා පහළ සාන්ද්‍රණයක්, ඉතා අඩු සාන්ද්‍රණයක් යටතේ H+ සහ OH- ඉන්නවා. එයා සාන්ද්‍රණය එක වැඩි 10 7 වගේ ඉතා කුඩා ආගයක්. හරි. ඒ නිසා අපි එයාලගේ දායකත්වයක් මෙතන නොසලකා හරිනවා. ඒ නිසා ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රියාවලිය සඳහා භාජන වියටි සංඝටක තුනක් අපි හඳුනගත්තා. එතකොට අපි අර කැතෝඩේ ගාව. කැතෝඩේ අසලදී පුතේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන ඔක්සිහරණයක්. එතකොට ඔක්සිහරණයක් වීමේදී අපි ගන්නවා කොපර් ධන දෙක. ගත්තහම පුතේ මෙයාගේ පුතේ ඉලෙක්ට්‍රෝන පුතේ 0.3 විතර ධන ඔක්සිහරණ විභවය. මෙයාගේ පුතේ තියෙන්නේ ධන 2.04 වගේ ධන ආගයක්. මෙයාගේ තියෙන්නේ ධන 1.23 වගේ ආගයක්. එතන පුතේ මෙතන පැහැදිලිව තේරෙන පුතේ ඔක්සිහරණය වෙන්න පුළුවන් එකම සංඝටක පුතේ කොපර් ධන දෙක. මොකද හේතුව කොපර් ධන දෙක පුතේ එතෙන් එහා යන්න යන පුළුවන් එකම දේ පුතේ ආ ඔක්සිහරණය. එනම් පුතේ කැතෝඩියේදී සිදුවේ එකම දේ පුතේ කොපර් ධන දෙක පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපර් බවට පත් වීම තමයි වෙන ක්‍රමයක් නෑ කොපර් වලට. එහෙනම් ඇනෝඩේ ඔතන දාපුවද අපේ තරගයක් තියෙන්නේ. එහෙනම් ඔක්සිකරණය වෙන්නේ. අපේ ප්‍රශ්නයක් තියෙනවා ඔක්සිකරණය වෙන්නේ SO4 2- ද ජලයේද කියන එක. දෙන්නට පුතේ ඔක්සිකරණය වීමේ හැකියාවක් තියෙනවා. බලන්න මේ දෙන්නෙන් කාටද වැඩි හැකියාවක් තියෙන්නේ කියලා. දැන් බලන්න පුතේ සල්ෆේට් වලට සාපේක්ෂව ජලයේ ඔක්සිහරණ විභවය අඩුයි. ඔක්සිහරණ විභවය අඩුයි කියන්නේ එයාට ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි. එහෙනම් පුතේ ජලය තමයි මෙතන ඔක්සිකරණය වෙන්නේ. ජලය තමයි ඔක්සිකරණය වෙන්නේ. ජලය ඔක්සිකරණය වෙලා පුතේ O2 සහ H+ ලබා දෙනවා. H+ ලබා දෙනවා. O2 සහ. එහෙනම් පුතේ කැතෝඩයේදී කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපර් වෙනවා. ඇනෝඩයේදී පුතේ ජලය ඉලෙක්ට්‍රෝන පිට කරලා O2 සහ H+ ලබා දෙනවා. සමස්ත ප්‍රතික්‍රියාව ගත්තහම පුතේ
පළවෙනි සමීකරණ දෙකකින් වැඩි කරගමු. copper ධන දෙක අයන copper O2 සහ 4ක් H+ බවට පත් වෙනවා. 4ක් H+ බවට පත් වෙනවා. හරි. දැන් අපි මේ සමස්ත ප්‍රතික්‍රියාව දිහා පොඩ්ඩක් බලමු. તો සමස්ත ප්‍රතික්‍රියාව දිහා පොඩ්ඩක් බලනකොට පුතේ නිරීක්ෂණය වෙන දේවල් බලමු. right. එතකොට පුතේ සමස්ත ප්‍රතික්‍රියාව තුල copper ධන දෙක අයන සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වෙනවා. මොකද copper ධන දෙක වැය වෙන නිසා ප්‍රතික්‍රියකයක් ලෙස. එතකොට පුතේ අපි නිරීක්ෂණය කළොත් එහෙම copper ධන දෙක නිසා ඇතිවන නිල් පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. පද්ධතියේ ජලීය ද්‍රාවණය තුල නිල් පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. පළවෙනි නිරීක්ෂණය. දෙවෙනි එක පුතේ මොකද වෙන්නේ? කැතෝඩේ මත copper තැන්පත් වෙනවා. මේ කැතෝඩේ ලෙස තෝරා ගන්නා ලද ප්ලැටිනම් කූර මත copper පරමාණු තැන්පත් වෙනවා. දැන් මේක අපි පේනවා තම පාට වෙනවා. කැතෝඩේ. ඇනෝඩේ මුකුත් වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඊළඟට පුතේ මාධ්‍යයේ H+ සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ pH අගය පුතේ pH මීටරයක් භාවිත කරලා pH අගය පුතේ අඩු වෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ මේ සෑම විදුලි විච්ඡේදන ක්‍රියාවලියක්ම හරියට බලන ඇනෝඩේ කැතෝඩේ සමස්ත ක්‍රියාවලිය සහ පද්ධතිය සිදුවන සමස්ත විපර්යාසය දිහා ඔක්සිකරණ සහ ඔක්සිහරණ ප්‍රභේදය තෝරගද්දී මේ විදිහට පුතේ එයාලගේ ඉලෙක්ට්‍රෝන විභව පිළිබඳ පුතේ අවධානය යොමු කරන්න ඕනේ. right. අපි පුතේ දැන් තව උදාහරණයක් ගමු පුතේ. අපි ඊළඟට ගමු නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝන. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝන භාවිතා කරලා කොපර් සල්ෆේට් වගේ NaCl sodium chloride නේ ලවණය. sodium chloride. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ භාවිතා කළ sodium chloride ජලීය ද්‍රාවණයක්. ජලීය ද්‍රාවණයක්. අපි ඊළඟට විලීන ගැන කතා කරමු. ජලීය ද්‍රාවණයක විදුලි විච්ඡේදන ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේකෙත් අපි අර ඉස්සෙල් වගේ ප්ලැටිනම් කූරු පාවිච්චි කරමු. right. එතකොට මෙන්න පරිපතේ. ප්ලැටිනම් කූරු දෙකක් තියෙනවා. ජලීය ද්‍රාවණයක් තියෙන සෝඩියම් ධන තියෙනවා. Cl ඍණ තියෙන ජලීය ද්‍රාවණයක් තියෙනවා. එතකොට බාහිර පරිපතේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන කෙනා කැතෝඩේ. බාහිර පරිපතේ ධනාග්‍රයට සම්බන්ධ වෙන කෙනා ඇනෝඩේ. right. එතකොට මෙයාගේ පුතේ සෝඩියම් ධන ඉන්නවා. Cl ඍණ ඉන්නවා. ජලය ඉන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් පුතේ වන සංඝටක තුනක් තියෙනවා. ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. එතකොට සෝඩියම් ධන පුතේ සෝඩියම් බවට පත් වෙන්න පුළුවන්. Cl minus Cl2 වෙන්න පුළුවන්. ඊට අමතරව පුතේ මෙයාගේ H+ තියෙන්න පුළුවන් මාධ්‍යයේ. යම් කිසි ප්‍රමාණයක H+ තියෙන කොට ජලයේ පුතේ O2 බවට පත් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. H+ වල පුතේ මොන හරි ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. right. බලමු පුතේ මේකේ මේ ගත්ත ක්‍රියාවලිය වල පුතේ මොකක්ද සිදුවිය හැකි ක්‍රියාවලිය කියන්නේ. සෝඩියම් ධන තියෙනවා, Cl- තියෙනවා, H2O තියෙනවා, H+ තියෙනවා. බලමු මේකේ මොකද්ද වෙන්න පුළුවන් ක්‍රියාවලිය කියන්නේ කියන්නේ. ඒතර පුතේ අපි මම ඉස්සෙල්ලා කිව්වනේ මේක ඇති වෙන පුතේ තරංකාරීත්වය තමයි පුතේ හිතන්න ඕනේ මොකද්ද වෙන්න පුළුවන් ක්‍රියාවලිය යන්නේ කියන්නේ. right. එතකොට පුතේ නිෂ්ක්‍රීය කූරක් අපි ලබා ගන්න. එතකොට ඇනෝඩේ ආසන්නයේ පුතේ ඔක්සිකරණය වෙන්න ඕනේ. කැතෝඩේ ආසන්නයේ පුතේ ඔක්සිහරණය වෙන්න ඕනේ. එතකොට බලන්න කවුද පුතේ මේකේ ඔක්සිකරණය වෙන්නේ? කවුද පුතේ මේකේ ඔක්සිහරණය වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ. right. එතකොට පුතේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ ජලීය සෝඩියම් ගත්තාම අපි දැන් හඳුනාගත්තා මේකේ තියෙන්න පුළුවන් ආයන සෝඩියම් ධන තියෙන්න පුළුවන්, Cl ඍණ තියෙන්න පුළුවන්, ජලය තියෙන්න පුළුවන්, H+ තියෙන්න පුළුවන්. එතන අපි දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභව සාකච්ඡා කරත් තිබ්බ සෝඩියම් වල පුතේ සෝඩියම් වල පුතේ ඉලෙක්ට්‍රෝඩ විභව ඍණයක් කියන පුතේ ඍණ 2.7යි 1යි. ඊළඟට අපි කවුද ඉන්නේ H+ ඉන්නවා නේ. එතකොට H2 ගේ පුතේ ඉලෙක්ට්‍රෝන විභව දාලා බිඳුවක් තියෙනවා. අය කවුද ඉන්නේ? ජලය ඉන්නවා නේ. ඒතර ජලය ඉන්නවා. ඒතර ජලය H2O OH- සහ H2. එතකොට පුතේ යාගේ ඉලෙක්ට්‍රෝන විභව ගත්තා 1.2 විතර. 1.2. අය කවුද ඉන්නේ? Cl- ඉන්නවා නේ. Cl- ඉන්නවා. Cl2 දෙකක් Cl- විතර නේ. එහෙම කෙනෙක් ඉන්නවා. ඒතර Cl- ගේ පුතේ ඉලෙක්ට්‍රෝන විභව අපිට ගන්න පුළුවන් 1.36ක් විතර. 1.36ක් විතර ගන්න පුළුවන්. 1.36ක් විතර ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි ඉලෙක්ට්‍රෝන විභවය. right. හරි. දැන් පුතේ
ඉලෙක්ට්‍රෝඩ එක ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩ විභවය. එතන ඔක්සිහරණ සාමාන්‍යයෙන් කියන්නේ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩ විභවය අඩු නම් එයා ඔක්සිකරණය වෙන්න පුළුවන් කිව්වේ. සෝඩියම්ට ප්‍රති ඔක්සිකරණය වෙන්න බෑ. දැන් සෝඩියම් මේ වන විදිහට ඉන්නේ සෝඩියම් ධන අවස්ථාවේ එකවයි. ඊට හරිය ඔක්සිකරණය වෙන්න බෑ. අනිත් එක එයා ඔක්සිහරණය වෙන්නත් දැන් මොකද එයාගේ ඔක්සිහරණ විභවය ඉතා කුඩා වගේ. එහෙනම් මෙතන පුතේ අපි සෝඩියම්ගේ ක්‍රියාවලිය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සෝඩියම්ගේ දායකත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රතික්‍රියාව. මොකද සෝඩියම් ඔක්සිකරණය වෙන්න නම් පුළුවන්. නමුත් මෙතන ඉන්නේ සෝඩියම් ධන. ඒ නිසා ඉතින් එහා යන්න බෑ. කොහෙත්ම පුතේ සෝඩියම් ධන ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඔක්සිහරණය විභවය ඉතා කුඩා නිසා. H+H2 පුතේ සිදුවේ නොහැක. මොකද H+ සාන්ද්‍රණයේ කුඩාගයක් නිසා. එක වැඩි කිරීම 10 වෙන 7 වගේ. එහෙනම් පුතේ මොනවා හරි දෙයක් වෙනවනම් වෙන්න පුළුවන් පුතේ. ජලය සහ Cl- විතරයි. දැන් අපි හිතමු පුතේ කැතෝඩ ප්‍රතික්‍රියාව හොයාගන්න. කැතෝඩ ප්‍රතික්‍රියාව සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව හොයාගන්න. ඒතර කැතෝඩ ප්‍රතික්‍රියාව සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව හොයනකොට දැන් බලන්න ජලය Cl-. ජලය සහ Cl-. දැන් බලමු පුතේ හොඳට බලමු. දැන් මෙතන ඔක්සිහරණ විභවය වැඩිම Cl-. එහෙමනම් පුතේ Cl- තමා ඔක්සිහරණය විය යුත්තේ. ඔක්සිහරණය විය යුත්තේ. Cl- පුතේ ඔක්සිහරණය වෙන්න ඕනේ. ඔක්සිකරණක අඩු වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑනේ පුතේ. Cl- ගේ ඔක්සිහරණය වීමේ හැකියාවක් නැහැ. පැහැදිලි කියන්නේ? ඉලෙක්ට්‍රෝඩ විභවය අනුව Cl- ඔක්සිහරණය විය යුතුයි. නමුත් එයාට ඔක්සිහරණය වීමේ හැකියාවක් නැහැ. ඉලෙක්ට්‍රෝඩ විභවය අනුව ජලය ඔක්සිකරණය විය යුතුයි. Cl- ඔක්සිහරණය වීමේ හැකියාවක් නැති නිසා ජලයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පුතේ මේකේ වෙන්නේ පුතේ මතක තියාගන්න පටල ගන්න එපා පුතේ මේ ඉලෙක්ට්‍රෝඩ විභවය අනුව සංසන්දනය කරන පුතේ මේක අසාමාන්‍ය අවස්ථාවක්. මේක සුවිශේෂ අවස්ථාවක්. මේ මතක තියාගන්න පුතේ මෙයාට තවදුරටත් ඔක්සිහරණය වෙන්න බෑ. මොකද ක්ලෝරින්ගේ ඍණයකට අවමොක්සීකරණයක් කියන අනිවාර්යයෙන් පුතේ ඔක්සිකරණය වෙන්න ඕනේ Cl-. එහෙනම් පුතේ ඇනෝඩේදී පුතේ Cl- තමයි ඔක්සිකරණය වෙන්නේ Cl2 වලට. ඇනෝඩේදී. ඉතින් ඇනෝඩේදී පුතේ Cl- ඔක්සිකරණය වුණානේ. හැබැයි අපි හිතුවේ පුතේ කොහෙත්ම හිතුවේ නෑ පුතේ යා ඔක්සිකරණය වෙයි කියලා. කරන්න දෙයක් නෑ පුතේ ඔක්සිකරණය වුණා. එහෙනම් කැතෝඩේදී අනිවාර්යෙන් පුතේ ජලයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජලයට ඔක්සිහරණය වෙන්න වෙනවා කැතෝඩේදී. පැහැදිලිද? එතකොට අර ඉස්සරහේ අනිත් පැත්තනේ O2 H+ इलेक्ट्रॉन धन जले එහෙනම් පුතේ කැතෝඩේදී පුතේ ජලය ඔක්සිහරණය වෙනවා. ඇනෝඩේ ආසන්නයේදී Cl- පුතේ ඔක්සිකරණය වෙනවා. පටල ගන්න එපා පුතේ. ඔක්සිහරණ විභවය වලට අනුව හිතුවොත් මේක පරස්පරය වෙන්න ඕනේ. මේක විරුද්ධ කතන්දරය වෙන්න ඕනේ. නමුත් මේක සුවිශේෂ අවස්ථාවක්. මොකද Cl- පුතේ තවදුරටත් ඔක්සිහරණය වෙන්න බෑ. ඒ නිසා Cl- ඔක්සිකරණය වෙනවා. Cl- ඔක්සිකරණය වෙන හින්දා ජලය ඔක්සිහරණය වෙනවා. සමස්ත ක්‍රියාවලිය පුතේ කියලාගත්තොත් හතරක් Cl- O2 හතරක් H+ දෙකක් H2O දෙකක් Cl2 විදිහට පුතේ අපිට සමස්ත ක්‍රියාවලිය පුතේ මේ විදිහට ලියලා දෙන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක කැතෝඩේදී ඔක්සිහරණයක් වෙනවා. ජලයේ පුතේ ඔක්සිහරණයක් වෙන්නේ කැතෝඩේදී. එතකොට පුතේ ජලයේ පුතේ ඔක්සිහරණය පුතේ මේ විදිහට අපි ලියාගමු. ඔක්සිහරණය ලියාගමු. ජලයේ පුතේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන පුතේ ඔක්සිහරණය වෙනවා. OH- සහ H2 වලට. එතකොට මෙයා දෙකෙන් වැඩි කරොත් මෙයා දෙකයි. එතකොට ඔක්සිජන් දෙකයි. මේ දෙන්න උදේ. මේ සමස්ත ක්‍රියාවලිය පුතේ දෙකක් ජලය දෙකක් Cl- දෙකක් OH- H2 සහ Cl. එහෙනම් මොකද වෙන්නේ? නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරොත් කැතෝඩයේ ආසන්නයේදී හයිඩ්‍රජන් වාතයක් ඇනෝඩයේ ආසන්නයේදී Cl2 වාතයක් නිදහස් වෙනවා. අපිට බලාපොරොත්තු වෙන්නේ ඇනෝඩයේ ගාවදී ඔක්සිජන් වාතය නිදහස් වෙයි කියලා. නෑ ඔක්සිජන් වාතය නිදහස් වෙන්නේ නෑ. පුතේ අපි හොඳට ඉන්ඩෙක්ස් එකකට මොකද වෙන්නේ? කැතෝඩයේ H2 ඇනෝඩයේ Cl2 ඊට මාධ්‍යය මොකද වෙන්නේ? OH- සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා.
මේක පුතේ කාර්මිකව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිස්සාරණය සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා ක්ලෝරෝ ඇල්කලී කෝෂවල ඔබ කර්මාන්ත රසායනයේදී ඉගෙන ගන්න හොඳ කර්මාන්තයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කලින් ලංකාවේ පරන්තරවල ක්‍රියාත්මක වෙච්ච. හරිද දෙකේ? හරි. ඊළඟ උද්දේශිත ක්‍රියාවලියේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන දැන් අපි කතා කරේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් නේ. අපේ ඊළඟ ප්‍රවේශයේ ජලීය නෙවෙයි විලීන. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය එහි ද්‍රවාංකය දක්වා රත් කරපුවාම එම ඝනය එහි ද්‍රවය බවට පත් වෙනවා. එතකොට අපිට සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. එහෙනම් නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරනවා. හරිනේ? එතකොට මෙයාගේ සාමාන්‍ය ද්‍රවාංකය ඇවිල්ලා සේසාංශක 800ට වඩා වැඩි. ඒ නිසා ඒක විලීන කරන එක අපි හිතන තරම් ප්‍රායෝගික ක්‍රියාවලියක් නෙවෙයි. නිෂ්ක්‍රීය කුරු පාවිච්චි කරන්නේ. එතකොට මෙතන තියෙන එකම සංඝටක පුතේ සෝඩියම් ධන සහ Cl ඍණ විතරයි. ජලය නැහැ. ඒ නිසා වෙන කිසිම මේ විකල්පයක් නැහැ. Cl ඍණ අනිවාර්යයෙන්ම ඔක්සිකරණය වෙන්න ඕනේ. සෝඩියම් ධන අනිවාර්යයෙන්ම ඔක්සිහරණය වෙන්න. එහෙනම් පුතේ ඇනෝඩේ මේකට ගැටලුවක් නැහැ නේද? ඇනෝඩේදී පුතේ Cl ඍණ අනිවාර්යයෙන්ම ඔක්සිකරණය වෙන්න ඕනේ. කැතෝඩේදී පුතේ එකම විකල්පේ සෝඩියම් ධන. මොකද වෙන විකල්පයක් නැහැ මෙතන පුතේ. වෙන විකල්පයක් නැහැ. ඉස්සෙල්ලා සෝඩියම් වෙනුවට විකල්පයක් තිබුණ නිසා සෝඩියම් පැත්තවල හිටියා. නමුත් මෙතන වෙන විකල්පයක් නැහැ. මාධ්‍ය තුල ඉන්නේ Cl- සහ සෝඩියම් ධන විතරයි. ඒක ටිකක් වෙන්නේ. ඒක සමස්ත ක්‍රියාවලිය ටෝටල් එක දෙකක් Cl- දෙකක් Na ධන දෙකක් Na සහ Cl2 බෝඩ අපිට තියාගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන සමස්ත ප්‍රතික්‍රියාව. පුතේ මම මේක තව සුවිශේෂ කාරණයක් කියන්න. මම දැන් මෙතන ලියුවපුතේ සෝඩියම් ඝනයක් කියලා ලියුවා. ඒකේ වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද පුතේ? මම කියන පද්ධතියේ උෂ්ණත්වය අඩුම ගානේ පුතේ සෙල්සියස් අංශක 800ක්වත් තියෙන්න ඕනේ කියලා. 800කට වැඩි. දැන් 800ට වඩා වැඩි උෂ්ණත්වය පුතේ සෝඩියම් පුතේ ඝනයක් නෙවෙයි ද්‍රවයක්. ඒ නිසා පුතේ මේ ලැබෙන ඵලය නිසා අනිවාර්යයෙන් පුතේ විභාගෙදී බලාපොරොත්තු වෙනවා ඝනයක් ලෙස නෙවෙයි ද්‍රවයක් ලෙස ළමයි ලියයි කියලා. මේක අනිවාර්ය විභාගෙදී පුතේ පරීක්ෂා කරන්න පුළුවන්. මොකද මේක මම ඝනයක් ලෙස ලියන්නේ නැතුව ද්‍රවයක් ලෙස ලිව්වේ පුතේ පද්ධතිය උෂ්ණත්වයේ සෙල්සියස් 800ක් වගේ තියෙන නිසා. මේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන සෝඩියම් ක්ලෝරයිඩ් නිස්සාරණය අපි සෝඩියම් නිස්සාරණ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒතර කැතෝඩයේ ආසන්නයේදී සෝඩියම් තැන්පත් වන අතර ඇනෝඩයේ ආසන්නයේදී පුතේ Cl2 වාතය නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට පුතේ අපි ඒක සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලි? ඊළඟ පුතේ විදුලි විච්ඡේදනයේ අවසාන කොටස මේ ඉගෙනගත් ක්‍රියාවලිය ප්‍රමාණාත්මක කිරීම. නැත්නම් විදුලි විච්ඡේදනයේ ප්‍රමාණාත්මක ආකාරය. මේ ප්‍රමාණාත්මක ආකාරය පිළිබඳව ගණිතමය ප්‍රකාශ ලබා ගන්න උදව් වුණා පුතේ ෆැරඩේගේ නියම. ෆැරඩේ ප්‍රධාන වශයෙන් නියම දෙකක් ඉදිරිපත් කරනවා. පළමු නියමය සහ දෙවන නියමය. ෆැරඩේගේ පළමු නියමය විද්‍යුත් විච්ඡේදනයකදී විද්‍යුතය මගින් විද්‍යුතය මගින් ඉලෙක්ට්‍රෝඩයක් අසල සිදුවන රසායන ප්‍රතික්‍රියාවේ ප්‍රමාණය. ඒ කියන්නේ ලැබෙන ස්කන්ධය නැත්නම් පිටන වායුව, වායු පරිමාව, ඝනකයන් ස්කන්ධය නැත්නම් සාන්ද්‍රණය. ඒ ප්‍රතික්‍රියා ප්‍රමාණය විද්‍යුත් විච්ඡේදය තුලින් ගැලූ විදුලි ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ බාහිර පරිපථයෙන් ලබා දෙන විදුලි ධාරාව වැඩි වෙන්න සිදුවන රසායන ප්‍රතික්‍රියා ප්‍රමාණය. අර ඉස්සර ගත්ත විදිහට නම් අපි සෝඩියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය විදුලි විච්ඡේද කරන්නේ වෙන කැතෝඩයේ තැන්පත් වන සෝඩියම් ස්කන්ධය වැඩි වෙනවා බාහිර පරිපථයෙන් ආපු ආරෝපණය වැඩි වෙන තරම. නැත්නම් ඇනෝඩයේ පිටවෙච්ච Cl2 පරිමාව වැඩි වෙනවා බාහිර පරිපථයෙන් එන ධාරාව නැත්නම් ආරෝපණය වැඩි වෙන ප්‍රමාණය. විදුලි ප්‍රමාණය. දෙවන නියමය පුතේටක් වැදගත්. අපි එකිනෙකට වෙනස් පද්ධති දෙකක් විදුලි විච්ඡේද කොටස් දෙකක් තුලින් එකම විදුලි ධාරාව යවනවා. ඒතර එකම විදුලි ධාරාව යවුවොත් එහෙම අර මුක්ත වන ද්‍රව්‍ය වල ප්‍රමාණය අපි ගමු දෙන්නගේ අපි කැතෝඩේ තැම්පත් වෙන කියලා ස්කන්ධ එන. ඒ දෙන්නගේම කැතෝඩේ ස්කන්ධ තැම්පත් වෙනවා නම් ඒ තැම්පත් වෙන ස්කන්ධ ප්‍රමාණ සමානුපාතික වෙනවලු එම අපි කැතෝඩේ ගත්තොත් එම ලෝහවල නැත්නම් ඒ වගේ සමක ස්කන්ධ අතර අනුපාතය සමක ස්කන්ධ. දැන් සමක ස්කන්ධ කියන්නේ මොකද? සමක අපි මොකද මැග්නීසියම්ගේ සමක ස්කන්ධ කියන්නේ මැග්නීසියම්ගේ සමක ස්කන්ධ කියන්නේ මැග්නීසියම්ගේ
සමග ස්කන්ධ කියන්නේ මැග්නීසියම්ගේ පරමාණු කිසිද මැග්නීසියම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. බෙදීම මැග්නීසියම් ඔක්සිහරණය වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක්. එහෙනම් ඔක්සිහරණයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් මැග්නීසියම්ගේ පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. මැග්නීසියම් ඔක්සිහරණය වෙන්න පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන්නේ. එහෙනම් මැග්නීසියම් කියපුවා අපි කරනවා සමක ස්කන්ධය 12ක් කියලා ගන්න. 12ක් කියලා ගන්න. සමක ස්කන්ධ අපි ගන්නවා 12ක් කියලා. ඒ වගේ සෝඩියම් ගමු. සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. සෝඩියම් ධන සෝඩියම් බවට ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝන එකක් කියන 23 බෙදීම එකයි කියන්නේ 23ක් කියලා ගන්න සෝඩියම්ගේ සමක ස්කන්ධ. මේ සමක ස්කන්ධ අතර අනුපාතය කැතෝඩයේ ආසන්නයේ මුක්ත වූ ද්‍රව්‍ය ප්‍රමාණය අතර අනුපාතයට සමාන වෙනවා. ඊට පස්සේ පැරඩියගේ නියතය. මේ ගොඩක් අහකට පැරඩියගේ නියතය. ඉලෙක්ට්‍රෝන මවුලයක් විසින් අයත් කර ගන්නා ලද ආරෝපණ ප්‍රමාණය අපි කියනවා පැරඩියගේ නියතය කියලා. මේකේ නියතයක් කියලා කියන්නේ. එතකොට මේකේ සංඛ්‍යාත්මකගේ 96485යි. ආරෝපණය මැනීමේ එකේ කූලෝ මවුලයක් සඳහා. එහෙනම් ෆැරඩ් එකක් කියන්නේ මවුලයට කූලෝ 96485. ඒතර යම් කිසි ප්‍රතික්‍රියාවක් දීලා අපිට අහන්න පුළුවන් මේකේ ඉලෙක්ට්‍රෝන මවුල කීයක් නිදහස් වුණාද කියලා. මම සරල උදාහරණයක් ගන්න. කැතෝඩයේ ආසන්නයේ අපි දුව මැග්නීසියම් ධන 2 මැග්නීසියම් බවට නිස්සාරණය වෙනවා හිතමු. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නට. අපි අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඒතර මැග්නීසියම් අපි හිතමු ග්‍රෑම් 12. ප්‍රශ්නයක් තියෙනවා මැග්නීසියම් ග්‍රෑම් 12. මැග්නීසියම් ග්‍රෑම් 12. තැන්පත් වීම සඳහා ගැලිය යුතු විදුලි ප්‍රමාණය. දැන් අපි මැග්නීසියම් ග්‍රෑම් 12ක් කියන්නේ මැග්නීසියම් මවුල ගාන 0.5. එහෙනම් මැග්නීසියම් මවුල ගාන 0.5ක් නපුත් ඒ වගේ දෙගුණයක් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන මවුල 1ක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන මවුල 1ක්. එක ඉලෙක්ට්‍රෝන මවුල එක ආරෝපණය කියේ 96500 නේ. එහෙනම් අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය 96485යි. ආසන්න වශයෙන් 96500 ගන්න පුළුවන්. කූලෝ. තාපොතේ ඔයාලා භෞතික විද්‍යාව සමීකරණය කියලා තියෙනවානේ. Q සමානයි IT කියලා. ඒ ධාරාව සමානයි. ඒ ධාරාව දක්වන්නේ ඒකක හරස් කර වර්ගඵලයක් තුල ඊට ලම්බකව ඒක කාලයකදී කලාගේ ආරෝපණය. එහෙනම් ආරෝපණය සමානයි ධාරාවේ කාලයේ ගුණිතයට. අපිට සමාන පොතේ මේකේ ධාරාව දීලා තියෙන මිලි ඇම්පියර් එකක් කියලා. මිලි ඇම්පියර් එකක ධාරාව. එහෙනම් අහන කොපමණ කාලයක් ගත වේද කියන එක. Q හොයාගත්තා පුතේ. Q හොයාගත්තා. 96500 96485යි Q. I මිලි ඇම්පියර්. එක වැඩි කිරීම 10^3 ඇම්පියර් කරා. කාලය තප්පරවල. එහෙනම් T සමානයි 96485 බෙදීම එක වැඩි කිරීම 10^3. ඒ කියන්නේ 9.6 වැඩි කිරීම 10.7ක් තප්පර. මෙන්න මේ වගේ කාලයක් යනවා පුතේ මැග්නීසියම් ග්‍රෑම් 12ක් කැතෝඩයේ ආසන්න නිස්සාරණය කරගන්න. මම මේ සරල ගැටලුවක් කරේ. අපි ඊළඟට පුතේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල සාකච්ඡා කරනකොට ඒ විවරණ වලදී මීට වඩා මම හිතනවා මේක සවිස්තරාත්මකව ඔයාලට පුළුවන් කියලා. පුතේ වැදගත්ම දේ තමයි පුතේ පැහැදිලිවම කියන්න ඕන දේ තමයි පුතේ මේ විද්‍යුත් රසායනය කියන පාඩමට ගොඩක් දරුවෝ බයයි. මොකද ඔබ රසායනික විද්‍යාවේ අවසාන ඉගෙන ගන්න කොටසක්, භෞතික රසායන අවසාන ඉගෙන ගන්න කොටස. මේක හරිය සරල කොටසක් පුතේ තියෙන්නේ. සංසිද්ධ ගත පුතේ විදුලි විච්ඡේදනය කියන්නේ බාහිර විදුලි ධාරාවක් ආධාරයෙන් පද්ධතියක් තුළ රසායනික පර්යාසයක් සිද්ධ කරන එක. පැහැදිලිද? දැන් විදුලි විච්ඡේදන කෝෂයේ අනිවාර්යයෙන් පුතේ විදුලි ගාමවල ඍණ වෙන්න ඕනේ. රසායනික කෝෂයේ පුතේ අනිවාර්යයෙන් විදුලි රසායනික කෝෂයේ පුතේ ධනාගයක් වෙන්න ඕනේ. ඊළඟට පුතේ මේ පැරඩේගේ නියම දෙක මාත් තියාගන්න. ඒතකොට මේ සමීකරණත් එක්ක පුතේ හරි පරිස්සමින් කරන පුතේ ඉවසීමෙන් කරනකොට සාර්ථක පුතේ මේක විභාග ප්‍රශ්න කරනකොට අපි එහෙනම් SS කේම වීඩියෝ මාලේ තුන්වෙනි වීඩියෝ විද්‍යුත් රසායනය සමග ඊළඟ වීඩියෝ තුන්වෙනි වීඩියෝ අපි පසුගිය විභාග ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙමු. මේ විෂය කරුණු පුතේ ඔයාලා හරියට ධාරණය කරගෙන ඔයාලා තුන්වෙනි වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න. ආයුබෝවන්.